ආයිබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා. ශාස්ත්‍රණ ඉතිහාසයේ 8 වෙනි පරිච්ඡේදය. ධර්මාශෝක රජතුමාට ඉතිහාසයේ හිමි වන තැන. කොන්ස්ටන්ටයින් හා අශෝක රජු, චාලිමෙන් චරිතය සහ මකා ඔරේලියස් රජ, ඕමර් කලිෆ් සහ මහා අක්බාර් රජු කියන මේ රජවරු සමග මේ අය සමග අශෝක රජතුමා සම්බන්ධ කරමින් විවිධ විචාරකයෝ විවිධ අදහස් දක්වලා තියෙනවා. ඒ පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ධර්මාශෝක රජතුමාට ඉතිහාසයේ හිමිවන තැන. ධර්මාශෝක රජතුමාගේ චරිතය කියවූ බොහෝ පඬිවරු එතුමාගේ චරිතය ලෝක ඉතිහාසයේන උදාර පුද්ගලයන් සමග සසඳා බලති. ධර්මාශෝක රජතුමාගේ චරිතය කියවපු ගොඩක් දෙනෙක් එතුමාගේ චරිතය ලෝක ඉතිහාසයේ උදාර චරිත දක්වපු අයත් එක්ක සංසන්දනය කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨ අධිරාජ්‍යයන්, ලෝක ප්‍රකට රණ සූරයන් මෙන්ම අද්විතීය ලෙස ධර්ම ප්‍රචාරයේ යෙදුණුන් සමගද සසඳා බලන විචාරකයෝ ධර්මාශෝක රජතුමා ඒ සියල්ලන් අභිබවා සිටින බව සඳහන් කරති. අධිරාජ්‍යවරුත් එක්ක ලෝක ප්‍රකට රණසූරයන් එක්ක අද්විතීය ලෙස ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදිච්ච අයත් එක්ක ධර්මාශෝක චරිතය සම්බන්ධ කරලා තියෙනවා සමහර පඬිවරු. ඉතින් මේ හැම කෙනා අතරින්ම ධර්මාශෝක අධිරාජ්‍යයා අභිබවා සිටින බව, ධර්මාශෝක අධිරාජ්‍යයා සුවිශේෂී වන බව තමයි බොහෝ පඬිවරු කියලා තියෙන්නේ. එතුමා එවැනි ශ්‍රේෂ්ඨත්වයට පත්වී ඇත්තේ සෙසු බොහෝ දෙනා නොගත් නව මගක්ගෙන සත්ව ප්‍රජාවට අනභිභවනීය සේවාවක් සිදු කළ බැවිනි. ඒ කියන්නේ කාටවත් ඉක්මවා යන්න බැරි විදිහේ සේවයක් සත්ව ප්‍රජාව වෙනුවෙන්ම සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා තමයි අශෝක රජතුමා, අශෝක අධිරාජ්‍යයා සියලුම දෙනාව පරාජයට පත් කරන තරම් සියලු දෙනාම අභිභවන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කීර්තිමත් ඉතිහාසඥයෙකු වන H.G. වෙල්ස් ඉතිහාසයේ සංක්ෂිප්ත චාරිකාව. H.G. වෙල්ස් කියන ඉතිහාසඥයා ඉතිහාසයේ සංක්ෂිප්ත චාරිකාව නම් පොතෙහි ධර්මාශෝක රජතුමා ගැන මෙසේ සඳහන් කරයි. ධර්මාශෝක රජතුමා ගැන මෙහෙම සඳහන් කරනවා. ඉතිහාසයේ දක්නට ඇති දහස් සංඛ්‍යාත අධිරාජ්‍යයන්ගේ නම් අතර අශෝකගේ නාමයේ තරුවක් මෙන් හුදකලාව ප්‍රකාශයෙන් බබලයි. ඉතිහාසයෙන් දක්නට ඇති දහස් සංඛ්‍යාත අධිරාජ්‍යයන්ගේ නම් අතර අශෝකගේ නාමය තරුවක් මෙන් හුදකලාව ප්‍රකාශයෙන් බබලයි කියලා සඳහන් කරන්නේ H.G. වෙල්ස් කියන ඉතිහාසඥයා ඉතිහාසයේ සංක්ෂිප්ත චාරිකාව කියන ග්‍රන්ථයේදී. G.H. වෙල්ස් කියන ඉතිහාසඥයාව තවත් තැනකදී මෙන්න මෙහෙම සඳහන් කරනවා. යුද්ධයෙහි ලැබුණු ජයග්‍රහණයෙන් පසු යුද්ධ කිරීම නැවැත්වූ වාර්තාගත වී ඇති රණකාමී එකම අධිරාජ්‍යයා අශෝකය. යුද්ධයෙන් ලැබුණු ජයග්‍රහණයෙන් පසු යුද්ධ කිරීම නැවැත්වූ වාර්තාගත වී ඇති රණකාමී එකම අධිරාජ්‍යයා අශෝක විදිහට සඳහන් කරනවා G.H. වෙල්ස් කියන ඉතිහාසඥයා. මේ අන්දමින් විවිධ ඉතිහාසඥයන් මෙන්ම විචාරකයන් විසින් පෙරදිග හා අපරදිග මෙන්ම පුරාතන හා නූතන මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික අංශයන්හි කීර්තියට පත් අධිරාජ්‍යයන් සමගද අශෝක චරිතය තුලනය කරමින් එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කොට දක්වා ඇත. මේ විදිහට විවිධ ඉතිහාසඥයන් වගේම විචාරකයෝ පෙරදිග අපරදිග පුරාතන හා නූතන මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික අංශයන්හි කීර්තියට පත් වෙලා තිබුණු අධිරාජ්‍යයන් එක්ක නූතන එවැගේම අධිරාජ්‍යයන් එක්ක මුස්ලිම් ක්‍රිස්තියානි මේ වගේ අධිරාජ්‍යයන් එක්ක සංසන්දනය කරලා තියෙනවා. අශෝක චරිතය තුලනය කරලා එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලා දක්වන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. විශේෂිත චරිතයක් තමයි කොන්ස්ටන්ටයින් හා අශෝක රජතුමා. කොන්ස්ටන්ටයින් කියන අධිරාජ්‍යයා සහ අශෝක අධිරාජ්‍ය අතර සුවිශේෂත්වයේ පිළිබඳවයි මේ කොටසෙදි සාකච්ඡා වෙන්නේ. රිස් ඩේවිඩ්ස්
පඬිතුමා අශෝක අධිරාජ්‍ය රෝමානු අධිරාජ්‍යයෙකු වන කොන්ස්ටන්ටයින්ට සමකොට දක්වයි. රිස් ඩේවිඩ් පඬිතුමා අශෝක අධිරාජ්‍ය රෝමානු අධිරාජ්‍යයෙකු වන කොන්ස්ටන්ටයින් සමග සම කරලා දක්වනවා. කොන්ස්ටන්ටයින් රජතුමා සිය බිසවත් පුතාත් මරවන්නට තරම් සාහසික වූවෙකි. පුතත් බිසවත් මරවන්න කටයුතු කරපු රජ කෙනෙක් තමයි කොන්ස්ටන්ටයින් කියන්නේ. ඒ වුණත් ක්‍රිස්තු වර්ෂ 225 දී නිසියාවෙහි ධර්ම සංගීතයක් පවත්වා කිතු සමයේ වැළඳගෙන ක්‍රිස්තියානි ධර්මයේ පැතිරවීමට ඉමහත් උත්සාහයක් ගත්ත කෙනෙක් තමයි කොන්ස්ටන්ටයින් කියන රජතුමා. ඒ වුණත් තමන්ගේ බිසවත් පුතත් මරවන්න කටයුතු කරපු රජ කෙනෙක් සාහසික රජ කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ සිදුවීම් වලින් පස්සේ ක්‍රිස්තු වර්ෂ 225 දී නිසියාවේ ධර්ම සංගීතයක් පවත්වලා ක්‍රිස්තු ධර්මය වැළඳගෙන ක්‍රිස්තියානි ධර්මය ව්‍යාප්ත කිරීමට විශාල සේවයක් කරපු රජ කෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ කොන්ස්ටන්ටයින් කියන රජතුමා. අශෝක රජතුමා බුදුසසුනේ ව්‍යාප්තිය උදෙසා කළ සේවාව වැනි අගනා මෙහෙයක් කොන්ස්ටන්ටයින් රජු කිතු සමය වෙනුවෙන් ඉටු කළේ. අශෝක රජතුමා බුදු සසුන වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් සිද්ධ කළා වගේම බුද්ධ ශාසනය ව්‍යාප්ත කිරීම සඳහා කළා වගේම සේවයක් මේ කියන කොන්ස්ටන්ටයින් කියන රජතුමා ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කිරීම සඳහා සිද්ධ කරන්නට යෙදුණා. එහෙත් කොන්ස්ටන්ටයින් රජතුමා කිතු සමය වැළඳ ගැනීම හා අශෝක රජතුමා බුදු සමය වෙත නැඹුරු වීම සමාන නොවේ. කොන්ස්ටන්ටයින් රජතුමා ක්‍රිස්තු ධර්මය වැළඳගත් එකත් අශෝක රජතුමා බුදු සමය වැළඳ ගැනීමත් කියන දෙක ඒ වුණාට සමාන කරලා දක්වන්න බෑ. සමහර අවස්ථාවලදී ක්‍රිස්තු ධර්මය වෙනුවෙන් කොන්ස්ටන්ටයින් රජතුමා විශාල සේවයක් සිද්ධ කරලා තියෙනවා. අශෝක රජතුමා සහ කොන්ස්ටන්ටයින් රජතුමා ධර්මයේ වැළඳ ගැනීම හා සම්බන්ධව කතා කරද්දී බුදු සමය වැළඳගත් අශෝක රජතුමාත් ක්‍රිස්තු ධර්මයේ වැළඳගත් කොන්ස්ටන්ටයින් රජතුමාගේ මේ සිදුවීම් දෙක එක හා සමාන කරලා දක්වන්න බෑ. කොන්ස්ටන්ටයින් රජු කිතු සමය වැළඳ ගැනීම යුරෝපයේ විවිධ ප්‍රදේශ පූජනීය රෝම අධිරාජ්‍ය අනසක යටතට ගැනීමට මහත් අනුබලයක් විය. කොන්ස්ටන්ටයින් රජතුමා ක්‍රිස්තු ධර්මයේ වැළඳගත්තට පස්සේ යුරෝපයේ විවිධ ප්‍රදේශ පූජනීය රෝම අධිරාජ්‍ය අනසක යටතට ගැනීමට විශාල අනුබලයක් බවට පත් වෙලා තියෙනවා. එහෙත් බුදු සමය වැළඳ ගැනීමෙන් අශෝක එබඳු වාසියක් නොලැබුවේ. අශෝක රජතුමා බුදු සමය වැළඳගත්තා කියලා ඒ වගේ වාසියක් ලබා ගත්තේ නැහැ. අශෝක රජතුමා සටන් නතර කළේ තම මතු පරපුරට වන අවාසි ගැන නොසිතා රටවාසීන්ගේ යහපත ගැන සැලකීමෙන්. රටවාසීන්ගේ යහපත ගැන සැලකලා තමයි අශෝක රජතුමා යුද්ධ නතර කරේ. පරපුරට වන අවාසි ගැන හිතුවේ නැහැ. එතුමා බුදු සමය වෙත නැඹුරු වූයේ සිය පරපුරේ ආදිතමයන් ඇදහූ ආගමට පටහැනි වීමෙන් තමාට ලැබෙන අපකීර්තිය ගැන නොසලකායි. ඉස්සෙල්ලා හිටපු ආදිතමයෝ චන්ද්‍රගුප්ත ඒ වගේම බින්දුසාර වගේ රජවරු ජෛන වගේ ආගමික ගැන්වීම් එක තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ ආගමික සංකල්ප වලින් බැහැර වෙලා වෙනත් ආගමික ඇදහිීමක් එක්ක කටයුතු කිරීම තුලින් අපකීර්තියක් ඇති වෙයි කියන එකවත් නොසලකා තමයි අශෝක රජතුමා විසින් බුදු සමය වැළඳගෙන ඒ විදිහට කටයුතු කළේ. බමුණන්ගේ යාග හෝම ආදී නැවැත්වීමෙන් තමන්ට එදිරිව පැන නැගිය හැකි සතුරු පෙරමුණක් ගැන අශෝක රජතුමා නොසැලකුවේ. බමුණන්ගේ යාග හෝම ආදී පැවැත්වීමෙන් තමන්ට එදිරි වෙන යාග හෝම ආදී නැවැත්තුවා. සෙල්ලිපිවල කෙලින්ම යාග හෝම ආදී සඳහා සතුන් මැරීම තහනම් කරලා සෙල්ලිපි රචනා කරපු බව අපි මීට කලින් පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. එතනදී සතුරු පෙරමුණක් අශෝක රජතුමා වෙනුවෙන් නිර්මාණය වෙන්න පුළුවන් කියලා රජතුමා සැලකුවේ නැහැ. ඒක ගණන් ගත්තේ නැහැ. මේ නිසා කොන්ස්ටන්ටයින් ක්‍රිස්තු භක්තිකයෙකු වීමෙන් ලබාගත් වාසි අශෝක රජතුමා බුදු සමය වෙළඳ ගැනීමෙන් ලබා නොගත් බව පැහැදිලිව අපිට කියන්න පුළුවන්. කොන්ස්ටන්ටයින් රජතුමා ක්‍රිස්තු ධර්මය වැළඳගෙන ක්‍රිස්තු භක්තිකයෙකු වුණාට පස්සේ ගොඩක් වාසි ලැබුණා. ඒ වගේ වාසි අශෝක රජතුමාට ලැබුණේ නැහැ. විශේෂයෙන්ම අවාසි තමයි අශෝක රජතුමාට ලැබුණේ. නිසකයින්ම ජයග්‍රහණය ලබා දෙන කාරණයකට කොන්ස්ටන්ටයින් අනුමෝදන් වූ අතර අශෝක තමා ජනප්‍රිය භාවයට පත් නොවන ප්‍රතිසංස්කරණයකට සම්බන්ධ වී යයි ඇතැම් විචාරකයන් සඳහන් කරන්නේ මේ නිසාය.
නිසකයෙන්ම ජයග්‍රහණය ලබා දෙන කාරණයකට කොන්ස්ටන්ටයින් අනුමෝදන් වෙලා තියෙනවා. අශෝක රජතුමා තමන්ගේ ජනප්‍රිය භාවයට පත් නොවන ප්‍රතිසංස්කරණයකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ජනප්‍රිය භාවය අපේක්ෂා කරලා නැහැ. ජනප්‍රිය භාවයේ වෙනුවෙන් නෙවෙයි අශෝක රජතුමා තමන්ගේ සේවය, තමන්ගේ ධර්ම ව්‍යාප්තිය, සංගායනා පැවැත්වීම, ශාසනික පුනරුත්ථාපනය, ඒ වගේම ශාසනික ප්‍රතිසංස්කරණ සියල්ලක්ම සිද්ධ කරලා තියෙන්නේ. කොන්ස්ටන්ටයින් රජු කිතු සමය වැළඳ ගන්නා විට එය යුරෝපය පුරා පැතිරෙමින් පැවතියේ. කොන්ස්ටන්ටයින් කියන රජතුමා ක්‍රිස්තු ධර්මයේ වැළඳ ගන්නකොට ඒක යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබිලා තියෙනවා. එහෙත් අශෝක රජු පාටලිපුත්‍රයේ සිංහාසනාරූඪ වන විට බුදු සමය පැවතුනේ උතුරු ඉන්දියාවේ විතරයි. අශෝක රජු එය හැකිතාක් ව්‍යාප්ත කරලීමට උත්සාහ ගත්තා. පාටලිපුත්‍රයේ විතරයි පාටලිපුත්‍රයේහි සිංහාසනාරූඪ වෙනකොට උතුරු ඉන්දියාවේ විතරයි බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණේ. ඒ නිසා අශෝක රජතුමාට විශාල උත්සාහයක් ගන්න සිද්ධ වුණා බුදුදහම හැමතැනම ව්‍යාප්ත කිරීම සඳහා. මෑතකදී සොයාගන්නා ලද පුරාවිද්‍යාත්මක නටබුන් අනුව පෙනී යන්නේ අන් කවර යුගයකටත් වඩා බුදු සමයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් ධර්මාශෝක යුගයේදී සිදු වී ඇති බවයි. මෑත කාලීනව සොයාගත් පුරාවිද්‍යාත්මක නටබුන් වලින් පේනවා සනාථ වෙලා තියෙනවා බුදු සමයේ ශීඝ්‍ර ව්‍යාප්තියක්, විශාල ව්‍යාප්තියක් සිද්ධ වෙච්ච කාල සීමාව විදිහට ධර්මාශෝක රජතුමාගේ කාලේ අශෝක රාජ්‍ය කාලය තමයි සඳහන් වෙන්නේ. හැබැයි කොන්ස්ටන්ටයින් කියන රජතුමා ක්‍රිස්තු ධර්මයේ වැළඳගෙන ඒක ව්‍යාප්ත කිරීමට කටයුතු කරන කාලයේදී එවෙද්දිත් යුරෝපයේ පුරා ක්‍රිස්තු ධර්මයේ ව්‍යාප්ත වීමට ආරම්භ වෙලා තිබිලා තියෙනවා. පාටලිපුත්‍රයේදී අශෝක රජතුමා සිංහාසනාරූඪ වෙනකොට අභිෂේක කරනකොට උතුරු ඉන්දියාවේ විතරයි බුදුදහම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙන්නේ. ඉන්දියා දේශ සීමා ඉක්මවා විදේශ රටවලටද බුදු සමය පැතිරෙව්වේ අශෝක රජතුමා. ඒක කවුරුත් පිළිගන්න දෙයක්. ඉන්දියාවේ දේශ සීමා ඉක්මවලා විදේශ රටවල් වලටත් බුදුදහම ව්‍යාප්ත කරන්නට කටයුතු කළේ අශෝක රජතුමා. ඒ අනුව ප්‍රාදේශීය ආගමක් වූ බුදු සමය ලෝක ආගමක්, අන්තර්ජාතික ආගමක් බවට පත් කිරීම නිසා අශෝක රජතුමා කොන්ස්ටන්ටයින් රජතුමාට වඩාත් ඉතිහාසයට එක් වෙනවා. කොන්ස්ටන්ටයින් රජතුමාට වඩා අශෝක රජතුමා සුවිශේෂී වෙන්නේ බුදුදහම ලෝක ආගමක්, අන්තර්ජාතික ආගමක් බවට පත් කිරීම නිසා. කොන්ස්ටන්ටයින් රජතුමා සීමා සහිත ප්‍රදේශයක් තුළ පමණයි ක්‍රිස්තු ධර්මයේ ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කරලා තියෙන්නේ. අශෝක රජතුමා ඊට වඩා පුළුල් පරාසයක් තුළ ධර්ම ව්‍යාප්තිය සඳහා කටයුතු කරලා තියෙනවා. කොන්ස්ටන්ටයින් රජතුමා කිතු සසුනේ දියුණුවට බොහෝ ධන පරිත්‍යාග කළේ. මේ හේතුවෙන් කල්යාමේදී කිතු සසුනේ පිරිහීමක් සිදු වූ බව යුරෝපා ඉතිහාසය තුළින් දත හැකියි. කොන්ස්ටන්ටයින් කියන රජතුමා ක්‍රිස්තු ශාසනයේ දියුණුව සඳහා ගොඩක් ධනය පරිත්‍යාග කළා. ධනෙ වියදම් කළා. ඒ නිසා පස්සේ කාලයේදී ක්‍රිස්තු ශාසනයේ පිරිහීමක් සිද්ධ වෙච්ච බව යුරෝපා ඉතිහාසය අධ්‍යයනය කරනකොට පැහැදිලි වෙනවා. යුරෝපා ඉතිහාසඥයෝ ඒ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වුණත් අශෝක රජතුමාද ඒ හා සමාන මෙහෙයක් බුදුසසුන වෙනුවෙන් ඉටු කළේ. ඒ වගේ මෙහෙවරක් අශෝක රජතුමා සිද්ධ කළා. ඒ වුණාට අශෝක රජතුමාගේ පරිත්‍යාගයන්ද බුද්ධ ශාසනයේ පරිහානියට හේතු වී යයි රිස් ඩේවිඩ් සඳහන් කරතත් ඊට එකඟ වීම අපහසුයි. රිස් ඩේවිඩ්ස් කියන පඬිවරයා සඳහන් කරනවා අශෝක රජතුමා කරපු පරිත්‍යාග නිසා බුද්ධ ශාසනයේ පිරිහීමක් සිද්ධ වුණා කියලා. ඒක එකහෙලාම පිළිගන්න බෑ. ඒක පිළිගැනීමට අපහසු දෙයක්. එය පිළිගැනීමට අපහසු වෙන්නේ එනම් අශෝක රජතුමා එවැනි පරිහානියක් ගැන නැවත නැවතත් විමසා බලා තිබේ. නැවත නැවත මේ දේවල් සිද්ධ කළාම මේ වගේ පිරිහීමක් සිද්ධ වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව අශෝක රජතුමා කතා කරලා තියෙනවා. පරිහානිය වැළැක්වීමට අදාළ ක්‍රියාමාර්ග අශෝක රජතුමා අනුගමනය කරලා තියෙනවා, අරගෙන තියෙනවා. ඒ හැරත් සිව්පසයේ බෙහෙවින් ලැබුණ නිසා බෞද්ධ භික්ෂුන් වහන්සේ ධාර්මිකත්වයෙන් පිරිහුණු බවට සාක්ෂි කිසිම දෙයක් නැහැ. සිව්පසය ලැබෙනකොට බෞද්ධ භික්ෂුන් වහන්සේලා අධාර්මිකත්වයට පත් වුණා කියලා, එහෙම නැත්නම් ධාර්මිකත්වයෙන් පිරිහුණා කියන කිසිම සාක්ෂියක්, සාධකයක් ඉතිහාසයේ කොහෙවත් නැහැ. මහායාන ධර්මයේ ඉස්මතු වීමෙන් විනය නීති ලිහිල්වීම ආරම්භ වී ඇත්තේද සිව්වන සතවර්ෂයේ ඉඳලා. අශෝක රජතුමා දවස නෙවෙයි. මහායාන ධර්මයේ ඉස්මතු වෙලා විනය නීති ලිහිල්වීම ආරම්භ වෙලා තියෙන්නේ 4 වෙනි සතවර්ෂයේ ඉඳලා අශෝක රජතුමාගේ කාලේ නෙවෙයි. එහෙමනම් ශාසනික පිරිහීමක්
අශෝක රජතුමාගේ ශාසනික ව්‍යාප්තිය ශාසනික ප්‍රතිසංස්කරණ සහ ශාසනික මේ කටයුතු නිසා සිද්ධ වුණා කියලා රිස් ඩේවිඩ් පඬිවරයා අදහස් දැක්වත් ඒ වගේ අදහසක් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නැති බව තමයි සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. චාලිමෙන් චරිතය. ඉතිහාසයේ ධර්මාශෝක රජතුමන් හා තුලනය කළ හැකි තවත් රජෙක් නම් ප්‍රෑන්ක් වංශික චාලිමෙන්ය. ප්‍රෑන්ක් වංශික චාලිමෙන් රජතුමා අශෝක රජතුමාත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්. ක්‍රිස්තු වර්ෂ 768ත් 814ත් අශෝක රජතුමා මෙන්ම චාලිමෙන් රජද තම පිළිගත් ධර්මයේ ප්‍රචාරය කිරීමට ඉමහත් උත්සාහයක යෙදුණා. චාලිමෙන් සහ අශෝක කියන දෙන්නා සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 768 814ත් කියන කාලේ තමයි මේ චාලිමෙන් කියන රජතුමා ඉඳලා තියෙන්නේ. අශෝක රජතුමා වගේම චාලිමෙන් රජතුමා තමන් පිළිගත්ත තමන් අදහපු ධර්මයේ ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු කිරීම නිසා තමයි සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙත් එහි වෙනසක්ද ඇත. චාලිමෙන් නඩුවේ බලයෙන් සැක්සන් වරුන් ආක්‍රමණය කළ අතර කිතු සමයට හරවා ගැනීමටද උත්සාහ කළේ. අශෝක රජතුමා වගේ නෙවෙයි චාලිමෙන් කියන පාලකයා ධර්මයේ ව්‍යාප්ත කරලා තියෙන්නේ. චාලිමෙන් නඩුවේ බලයෙන් සැක්සන් වරුන් ආක්‍රමණය කළ අතර නඩු කියලා ඒ නඩුවේ බලයෙන් සැක්සන් වරුන් ආක්‍රමණය කරනවා කිතු සමයට හරවා ගැනීමට උත්සාහ කරනවා. අශෝක රජු එවැනි බලකිරීමකින් කිසිවකු බුදු සමය වෙත යොමු කිරීමට උත්සාහ නොගත්තේ. කිසිම කෙනෙක්ව බල කරලා බලෙන් බුදු සමය වෙත නැඹුරු කරවා ගන්න අශෝක රජතුමා කටයුතු කළේ නැහැ. බුදුදහම පිළිබඳව දැනුවත් කිරීම කළා. පව්කම් කිරීම තුලින් අකුසල් කිරීම තුලින් වෛරය ඒ වගේ දේවල් තුලින් වෙන පරිහානිය ගැන කිව්වා. එතකොට මිනිස්සුම තමයි බුදුදහම වැළඳගෙන බුදුදහමට අනුව කටයුතු කරන්නට යොමු වෙලා පෙළඹිලා තියෙන්නේ. චාලිමෙන් කියන්නේ බලයෙන් තමන්ගේ බලය පාවිච්චි කරලා අනිත් අය ආගමික ඉගැන්වීම් වලට යොමු කරගත්ත කෙනෙක්. අශෝක මෙන්ම චාලිමෙන් ශ්‍රේෂ්ඨ පාලකයෙක් විය. අශෝක රජතුමා වගේම හැබැයි චාලිමෙන් කියන රජතුමත් හොඳ පාලකයෙක්. ඔහු අනුගමනය කළ පාලන ක්‍රම මෞර්ය අධිරාජ්‍ය පාලන ක්‍රමය හා බොහෝ දුරට සමානයි කියලා තමයි කියන්නේ. චාලිමෙන්ගේ മന്ത്രിවරු අශෝකගේ නිලධාරීන්ට සමානයි. චාලිමෙන්ගේ മന്ത്രിවරු හිටියා. ඒ අය ධර්මාශෝක රජතුමාගේ නිලධාරීන්ට සමාන වෙලා තිබිලා තියෙනවා. අශෝක රජු මෙන්ම චාලිමෙන් රජද රජයේ කටයුතු විමසමින් රටවැසියාගේ හිතසුව සඳහා යෙදෙමින් හැසිරෙනසේ තම රාජ්‍ය පුරා නිලධරයන්ට නියම කළේ. අශෝක රජතුමා නිලධාරීන්ට කියලා තිබුණා රජයේ කටයුතු විමසමින් රටවැසියාගේ හිතසුව පිණිස නිරන්තරයෙන්ම යෙදෙන්නට ඕන හැසිරෙන්නට ඕන කියලා. චාලිමෙන් රජතුමාගේ රාජ සභාවේ හිටපු අයත් ඒ වගේ රටවැසියාට යහපත සලසමින් ක්‍රියා කළ යුතු බවට චාලිමෙන් රජතුමා නියෝග කරලා තිබුණා. අශෝකගේ රාජ්‍ය මෙන්ම චාලිමෙන්ගේ අධිරාජ්‍යද රාජ්‍ය දිස්ත්‍රික්කවලට බෙදෙන ලද අතර ඒවා පාලනයට කවුන්ට් වරුන් පත් කර තිබුණි. මේ කවුන්ට් වරුන් අශෝකගේ විසුරේවරුන් මෙන් ක්‍රියා කළ රාජභවනයේ කුමාරවරුන්ට සමාන වූහ. කවුන්ට් වරුන් පත් කරලා තිබුණා චාලිමෙන් රජතුමා අධිරාජ්‍යයේ දිස්ත්‍රික්කවලට. ඉතින් අශෝක රජතුමාත් විසුරේවරුන් පත් කරලා තිබුණා. විසුරේවරුන් අශෝක රජතුමාගේ රාජ සභාවේ අධිරාජ්‍යයේ හිටපු විසුරේවරුන් සහ චාලිමෙන් රජතුමාගේ අධිරාජ්‍යයේ දිස්ත්‍රික්කවල හිටපු කවුන්ට් වරුන් මේ පිරිස් දෙකම එක හා සමාන විදිහට තමයි කටයුතු කරලා තියෙන්නේ. එහෙනම් චාලිමෙන් රජතුමා සහ අශෝක රජතුමා අතර සමාන සහ අසමානතා පිළිබඳව ඒ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දහම් පාසල් අවසාන විභාගයේදී අශෝක රජතුමාගේ සුවිශේෂත්වයේ අනිකුත් අධිරාජ්‍යයන් සමග සසඳමින් සාකච්ඡා කරන්න කියලා කිව්වොත් චාලිමෙන් කොන්ස්ටන්ටයින් වගේ චරිත සම්බන්ධ කරගෙන කතා කරන්නට වෙනවා. ඊට පස්සේ මකා ඔරේලියස් රජතුමා. මකා ඔරේලියස් කියන රජතුමා ඇතැම් විචාරකයෝ මකා ඔරේලියස් රජුද අශෝක රජතුමාට සමකොට දක්වති. මකා ඔරේලියස් කියන රජතුමාවත්
අශෝක රජතුමාට සමාන කරලා දක්වනවා. ක්‍රිස්තු වර්ෂ 121ත් 121 ඉඳලා 180 දක්වා රජ කළ මොහු රෝමානු අධිරාජ්‍යයක් 121 ඉඳලා 180 දක්වා රජකම් කරපු රෝමානු අධිරාජ්‍යයක් තමයි මකා ඔරේලියස් කියන රජතුමා. ඔහු එක් ආගමික පක්ෂයක් පමණක් පිළිගෙන මහත්සේ දියුණු කළේ. මකා ඔරේලියස් කියන රජතුමාගේ විශේෂත්වය වෙන්නේ එක ආගමික පක්ෂයක් තමයි පිළිගත්තේ. ඒක ඒ ආගමික පක්ෂය ඉතාමත් දියුණුව කරා අරගෙන ගියා. එහෙත් අශෝක අධිරාජ්‍ය බුදු සමයට මෙන්ම ජෛන හා බ්‍රාහ්මණ වගේ ආගමික ඉගැන්වීම් වලට සමකාලීනව තිබුණු ආගමික ඉගැන්වීම් හැම එකකටම එකම විදිහට සලකපු බව තමයි සෙල්ලිපි වලින් සඳහන් වෙන්නේ. ඒ සියලුම ආගමික ස්ථානවලට ආගම්වලට ගරු කළ යුතුයි, ඒ ස්ථාන ආරක්ෂා කළ යුතුයි කියන පණිවිඩය නිරන්තරයෙන්ම අශෝක රජතුමා ලබා දීලා තියෙනවා. කාල්සි ශිලා ලේඛනයේ සඳහන් වන අන්දමට සියලු ආගමිකයන්ගේ බහුශ්‍රෘත බවත් යහපත් බවත් අශෝක රජතුමා අපේක්ෂා කළ බව පෙනේ. කාල්සි ශිලා ලේඛනයේ පුරාවිද්‍යාත්මක සාධකයක් වෙනවා කාල්සි ශිලා ලේඛනයේ. ඉතින් කාල්සි ශිලා ලේඛනයට අනුව සඳහන් වෙනවා සියලුම ආගමිකයන් බහුශ්‍රෘත බව සහ යහපත් බව ඇති කරගත යුතු බව අශෝක රජතුමා නිරන්තරයෙන් සඳහන් කරලා තියෙනවා. ඕමර් කාලිෆ් ඉස්ලාම් ධර්මයේ වෙනුවෙන් ඉතා විශාල බිම් ප්‍රදේශයක් ආක්‍රමණය කරලා ක්‍රිස්තු වර්ෂ 644 දී සුළු කාලයක් තුල බලයෙන් වැජඹුණු පළමුවන ඕමර් කාලිෆ්යන් අශෝක රජුට බොහෝ දුරට සමානයි. ඉස්ලාම් ධර්මයේ වෙනුවෙන් ඉතා විශාල සේවයක් කරලා කටයුතු කරපු විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරපු සුළු කාලයක් තුළ බලයෙන් වැජඹුණු පළමුවන ඕමර් කාලිෆ්යන් රජතුමා අශෝක රජතුමාට බොහෝ දුරට සමානයි. ඕමර් කාලිෆ් අශෝක මෙන්ම ඔහුද ප්‍රබල වූ ආඥා සම්පන්න වූ පෞරුෂයකින් හැබියේ. ආඥා සම්පන්න බොහෝ විදිහට අනසක පතුරවන්න පුළුවන් හොඳ ප්‍රබල රජ කෙනෙක් තමයි මේ අපි සාකච්ඡා කරන්නේ ඕමර් කාලිෆ් කියන පාලකයා. ඔහුද සිය බලය නිසා මානසික දෘෂ්ටිය අඳුරු කර ගැනීමට කල්පනා නොකළේ. තමන්ගේ බලය නිසා මානසික දෘෂ්ටිය මනස දුර්වල කරගන්න කටයුතු කළේ නැහැ. සමහර අයට බලය ලැබිච්ච ගමන් දුර්වල වෙනවා මානසික තත්ත්වේ. මානසික මේ වශයෙන් තියෙන උත්තරීතර භාවයේ ඒ අයට අමතක වෙනවා. ඒ අය පිරිහීමට පත් වෙනවා. එහෙම කරගත්තේ නැහැ ඕමර් කාලිෆ් කියන රජතුමා. අශෝක රජු මෙන්ම ප්‍රමාණයට වඩා සිය විජිතය ව්‍යාප්ත කර ගැනීමට උත්සාහයක නොයදුණු නමුත් ඉස්ලාම් සසුන රැකීම පිළිබඳව ඔහු තුළ පැවති අදහස අශෝක රජුගේ අදහසට ඉඳුරා වෙනස් විය. අධිරාජ්‍ය ව්‍යාප්ත කර ගැනීමේ අදහසක් ඕමර් කාලිෆ් රජතුමාට තිබුණේ නැහැ. ඒ වුණාට ඉස්ලාම් සසුන රැකීම පිළිබඳව මේ ඕමර් කාලිෆ් රජතුමා තුළ තිබුණු අදහසත් අශෝක රජතුමාගේ බුදුදහම ව්‍යාප්ත කිරීම ආදී කටයුතු වලට සම්පූර්ණ වශයෙන් වෙනස් වෙච්ච ස්වභාවයක් තමයි තිබුණේ. දෙව්වරම් ලබා ලොව පහළ වී සිටින අරාබීන්ගේ බලය රැකගනු පිණිස සෑම පුරවැසියෙකුම සෙබළකු කිරීම ඔහුගේ බලාපොරොත්තුව විය. ඕමර් කාලිෆ්ගේ බලාපොරොත්තුවක් වුණා හැම පුරවැසියෙක්ම සෙබළෙක් කරන්න. දෙව්වරම් ලබා ලොව පහළ වී සිටින අරාබීන්ගේ බලය රැකගනු පිණිස සෑම පුරවැසියෙකුම සෙබළකු කිරීම ඕමර් කාලිෆ්ගේ ප්‍රතිපත්තියක අදහසක් වුණා. අරමුණක් වුණා. ඔහුද සිය පාලන ප්‍රතිපත්තිය චිරස්ථායී වන අන්දමට ගල් පර්වතවල ලියා තැබී. ඕමර් කාලිෆ් රජතුමත් තමන්ගේ ප්‍රතිපත්තිය චිරස්ථායී වෙන්නට ස්ථීරව පවතින්න ඕන හින්දා ගල් පර්වතවල ලියලා තිබිලා තියෙනවා. එහෙත් එම රජුගේ මරණය අශෝක රජුගේ මරණයට වඩා ඛේදනීය වූයේ අවසන් සමය වන විට ඔහු පිරිහීමට පත්ව සිටි නිසා විය යුතුය. ඕමර් කාලිෆ් කියන රජතුමාගේ අවසාන කාලයේ ඛේදනීය තත්වයෙන් තමයි සිද්ධ වෙන්නේ මරණයට පත් වෙන්නේ. ඒකට හේතුව තමයි ඔහු මානසිකමය වශයෙන් පිරිහීමකට පත් වෙලා තිබිලා තියෙනවා. අශෝක රජතුමාට වඩා
පිරිහීමකින් තමයි ඕමර් කාලිෆ් පඬිවර රජතුමා ඉඳලා තියෙන්නේ. මහා අක්බාර් රජතුමා. මහා අක්බාර් රජතුමාත් අශෝක රජතුමා හා සමාන කරලා කතා කරන්නට පුළුවන් සුවිශේෂිත චරිතයක්. අශෝක රජතුමාට බොහෝ සෙයින් සමාන වන අනෙක් අධිරාජ්‍යයා නම් මහා අක්බාර් රජතුමායි. ක්‍රිස්තු වර්ෂ 1562ත් 1605ත් අශෝක රජතුමා මෙන්ම අක්බාර් රජුද ඉන්දියානු පාලකයින්ගේ ප්‍රබල රාජවංශවල කීර්තිමත් සමාජිකයෝ වූහ. අශෝක රජතුමාට බොහෝ දුරට සමාන වෙන මේ අක්බාර් කියන මහා අක්බාර් කියන රජතුමා ඉන්දියානු පාලකයින්ගේ ප්‍රබල රාජවංශවල කීර්තිමත් සමාජිකයෙක්. ඉන්දියාවේ ප්‍රබල රාජවංශ තිබුණා. ඒ රාජවංශ අතර කීර්තිමත් පාලකයෙක් තමයි මහා අක්බාර් රජතුමා. චන්ද්‍රගුප්ත මෞර්ය පරපුරේ අශෝක රජතුමාට හිමිවන තැන මෝගල් අධිරාජ්‍ය අතර මහා අක්බාර් රජුට හිමිවේ. චන්ද්‍රගුප්ත මෞර්ය පරපුරේ අශෝක රජතුමාට කොයි විදිහකටද මෞර්ය අධිරාජ්‍යයේ ගෞරවය හිමි වෙන්නේ, ඒ විදිහේම ගෞරවයක් ලැබෙනවා මෝගල් කියන අධිරාජ්‍යයන් අතර මහා අක්බාර් රජතුමාට. මෝගල් කියන අධිරාජ්‍යයන් අතර මෝගල් අධිරාජ්‍යවරු. මෝගල් කියලා අධිරාජ්‍යවරු පරම්පරාවක් ඉන්නවා. එක පරම්පරාවක් තමයි මෞර්ය. ඒකේ කීර්තිමත්ම කෙනෙක් තමයි අශෝක. ඉතින් අශෝකට මෞර්ය අධිරාජ්‍යයේ කොයිතරම් ගෞරවයක් ලැබුණද, ඒ වගේම ගෞරවයක් මෝගල් අධිරාජ්‍ය තුල මෝගල් අධිරාජ්‍යයන් අතර මහා අක්බාර් රජතුමාට ලැබිලා තියෙනවා. මෝගල් පරපුරේ ආදිතමයන් විසින් මුස්ලිම් ආගම පැතිර වූයේ අවි බලයෙනි. මෝගල් පරපුරේ ආදිතමයෝ මුස්ලිම් ආගම පතුරවලා තියෙන්නේ අවි බලය පාවිච්චි කරලා. ආගමෙන් උමතුවටපත් ඔවුහු ආගම පැතිරවීම සඳහා ලේ වැගිරීම් කළා. මෝගල් අධිරාජ්‍යයන්ගේ විශේෂත්වය වුණේ ආගම මුස්ලිම් ආගම පැතිරවීමට අවි බලය පාවිච්චි කළා. ආගමෙන් උමතුවටපත් වෙලා හිටපු අය ආගම පැතිරවීම සඳහා ලේ වැගිරවීම සිද්ධ කළා. එහෙත් එම ආගමික ප්‍රතිපත්තිය ගැන මහා අක්බාර් රජු කලකිරීමට පත්ව සිටියේ. ඒ ආගමික ප්‍රතිපත්ති ගැන අක්බාර් රජතුමා ඒ තරම් තෘප්තියකට පත් වෙලා තිබුණේ නැහැ. කලකිරීමකට තමයි පත් වෙලා හිටියේ. තවත් දුරටත් යුද කිරීමෙන් නොකැමැති වූ අක්බාර් රජතුමා සටන් කිරීම නැවැත්තුවා. තව දුරටත් ආගම වෙනුවෙන් සටන් කිරීම සිදු නොකළ යුතු බව කල්පනා කරපු අක්බාර් රජතුමා සටන් කිරීම නැවැත්තුවා. සිය විජිතෙහි ආදිතම පාලකයා වූ අශෝක රජු ගිය මඟ යන්නට ඔහු සිතුවා විය හැකිය. තමන්ගේ විජිතේ හිටපු ආදිතම පාලකයා වෙච්ච අශෝක රජතුමා ගියපු මාර්ගයේ යන්නට අක්බාර් රජතුමා සමහර විට කල්පනා කරන්නට ඇති කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මුස්ලිම් භක්තිකයෙකු වුවද ඉන්දියානු ඉතිහාසයේ ආගමික සහනශීලීතාව පිළිබඳ දූතයෙකු ලෙස පෙනී සිටි ඔහුගේ මෙම සහනශීලී ආගමික ප්‍රතිපත්තිය නිසා හින්දූහුද මුස්ලිම් වරුන් මෙන්ම එකසේ සහනයකට පත් වූහ. මුස්ලිම් භක්තිකයෙක් තමයි අක්බාර් රජතුමා. ඉන්දියානු ඉතිහාසයේ ආගමික සහනශීලීතාවය පිළිබඳව ගත්තොත් මුස්ලිම් භක්තිකයෙකු වුණාට මහා අක්බාර් රජතුමා පුදුම තරම් ආගමික සහනශීලීතාවයක් ප්‍රකට කරනවා. මුස්ලිම් භක්තිකයෝ සාමාන්‍ය ආගමික සහනශීලීතාවය කියන එකෙන් ඈත් වෙච්ච පිරිසක්. ඒ වුණාට මහා අක්බාර් රජතුමා ඉන්දියාවේ ආගමික සහනශීලීත්වයේ අතින් සාකච්ඡා කරද්දී ඉතාමත් ඉහළ තලයක හිටියා. ඒ නිසා හින්දු මුස්ලිම් වගේ මේ හැමදෙනාම එක හා සමානව ආගමික සහනශීලීත්වයක් ලබා ගත්තා. ඔහුගේ රජ සභයෙහිද විවිධ ආගම්වලට අයත් නොයෙක් දේශකයෝ වූහ. අක්බාර් රජතුමාගේ රාජසභාවෙත් ආගම්වලට අයත් විවිධ ආගම්වලට අයත් අය ඉඳලා තියෙනවා. විවිධ ආගම් පිළිබඳ ඔවුන්ගේ දේශනවලට අක්බාර් රජු ඉතා ආසාවෙන් සවන් දුන්නා. විවිධ ආගමික ඉගැන්වීම් කරපු අයගේ දේශනවලට අක්බාර් රජතුමාත් හරිම කැමැත්තෙන් සමන් දීලා තියෙනවා, එහුම්කම් දීලා තියෙනවා. අශෝක රජු සඳහන් කළාක් මෙන් හැම ආගමකින්ම බලාපොරොත්තු වන්නේ ආත්ම දමනයත් චරිත සුද්ධියත් බව අක්බාර් රජු පිළිගත්තේ. අශෝක රජතුමා සඳහන් කරන්නේ ආත්ම දමනයත් චරිත සුද්ධියත් තමයි හැම ආගමක් තුලින්ම බලාපොරොත්තු විය යුතු වෙන්නේ කියලා. ඉතින් ඒක අක්බාර් රජතුමාත් පිළිගත්තා. එබැවින් හැම ආගමකටම ඔහු දිරි දුන්නේය. අශෝක රජු නිෂ්ඵල යාග හෝම තහනම් කළාක් මෙන් අක්බාර් රජුද
අශෝක රජතුමා නිෂ්ඵල වූ යාගහෝම නැවැත්තුවා වගේ අක්බාර රජතුමාත් සැමියා මල්ල පසු වැන්දබුව ගිනි දැවීමේ සිරිත් තහනම් කළේය. ලදරු විවාහ අත්හිටුවිය. හින්දු ආගමික කාන්තාවන්ට යළිත් විවාහ විය හැකි යැයි අනකලේය. හින්දු ආගමික කාන්තාවන්ට යළිත් විවාහ විය හැකි යැයි අනකලේය. මුස්ලිම් නොවන ආගමිකයන්ගෙන් මෙතෙක් අය කළ අයබද්ද අවලංගු කළේය. මුස්ලිම් නොවන ආගමිකයන්ගෙන් මෙතෙක් අය කළ අයබද්ද අවලංගු කළා. සැමියා මලපසු වැන්දබුව ගිනිත දැවීමේ සිරිත තහනම් කළා. ලදරු විවාහ අත්හිටෙව්වා. හින්දු ආගමික කාන්තාවන්ට යළිත් විවාහ වීමට අනකලා. මුස්ලිම් නොවන ආගමිකයන්ගෙන් මෙතෙක් අය කළ බද්ද අවලංගු කළා. තම ආගමට තරම් වෙනත් ආගමකට විශේෂ සැලකිල්ලක් නොදැක්වුවාක් විය හැකිය. එහෙත් ඔහුගේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණය ඉතාමත් වැදගත්. අක්බාර් රජතුමාගේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණයත් අගය කළ යුතු ආගමික ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණයක් වුණා. අශෝක සමයේ මෙන් අක්බාර් රජතුමාද ඉන් ඉලාහිය නමින් අමුතු ආගමක් ගොඩනැගුවේ. අශෝක ධර්මය වගේ දින් ඉලාහිය කියලා අමුතු ආගමක් ව්‍යාප්ත කළා. එහි ශාස්තෘවරයා රජු යයි කියා ගත්තේ අක්බාර් රජතුමා තමයි ඒකේ ශාස්තෘවරයා කියලා කිව්වා. එහෙත් අක්බාර්ගේ මේ ඇදහිීම අශෝක ධර්මයේ තරම් පැහැදිලි හෝ අරමුණු සහිත එකක්සේ හෝ නොපෙනේ. අරමුණු සහිත එකක් හෝ පැහැදිලි එකක් විදිහට පේන්නේ නැහැ. බොහෝ දුරට තම ඇදහිීම ගොඩනගා ගැනීම සඳහා ගෝවෙන් පෘතුගීසි පාදිලිවරුන් ගෙන්වා ක්‍රිස්තියානි ධර්මයට සවන් දුන්නේ. බොහෝ වෙලාවට කළේ ගෝවෙන් පෘතුගීසි පාදිලිවරුන් ගෙන්වලා ක්‍රිස්තියානි ධර්මයට ඇහුම්කන් දෙන එක. එහෙත් එහි ප්‍රතිඵලය වූයේ පර්සිවරුන්ගෙන් ණයටගත් හුදු දේවවාදී ආගමක් බිහිවීමයි. එයද රාජ සභාවට පමණක් සීමා වී තිබී ආරම්භයත් සමගම මලේය. ආරම්භයත් සමගම එක නැති වෙලා ගියා. පර්සිවරුන්ගෙන් ණයටගත් හුදු දේවවාදී ආගමක් බිහිවීම විතරයි සිද්ධ වුණේ. අශෝක ධර්මයේ වගේ ලෝකයේ පුරා ව්‍යාප්ත වෙච්ච ආගමක් දකින්න තිබුණේ නැහැ. මේ අංශයෙන් අක්බාර් හා අශෝක අතර සම්බන්ධය අසමානත්වය දක්වන්නක් බවද කිව හැකිය. ඒ විදිහට ගත්තම සමාන අසමානකම් තියෙනවා. යුරෝපීය ඉතිහාසඥයන්ගේ මතය අනුව ලොව ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයන් වශයෙන් සැලකෙන්නේ මහා ඇලෙක්සැන්ඩර්, ජුලියස් සීසර් හා නැපෝලියන් වැනි වීරවරයන්ය. මහා ඇලෙක්සැන්ඩර්, ජුලියස් සීසර් හා නැපොලෝනියන් වගේ අය යුරෝපීය ඉතිහාසඥයන්ගේ මතය අනුව ලොව ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෝ විදිහට සැලකෙනවා. ඔවුන් රණකාමී පාලකයන් වුවත් අශෝක රජතුමා තරම් ශ්‍රේෂ්ඨ වූ හයි සිතීම දුෂ්කරයි. ඇලෙක්සැන්ඩර් රජතුමා දිග්විජය කිරීම අතින් අශෝක රජතුමාද ඉක්මවා සිටින්නේ. ඇලෙක්සැන්ඩර් රජතුමා දිග්විජය කිරීම අතින් ගත්තම අශෝක රජතුමාවත් පරාජයට පත් කරන තරමට. එහෙත් රටවැසියාගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳව ඔහු ගත් උත්සාහයක් ගැන ඉතිහාසයේ නැහැ. ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන කතා කළොත් දිග්විජය එහෙම නැත්නම් අධිරාජ්‍යයන් අල්ලා ගැනීම පිළිබඳව කතා කරනකොට අශෝක රජතුමාවත් මෞර්ය අධිරාජ්‍යයන්ගේ ක්‍රියාකලාපයනුත් පරාජයට පත් කරනවා. ඒ වුණාට ආධ්‍යාත්මික සංවර්ධනය අතින් ගත්තම ඇලෙක්සැන්ඩර් රජතුමා කිසිම දෙයක් රටවැසියා වෙනුවෙන් කරලා නැහැ. ඔහු අවිබලයෙන් ගොඩනගන ලද අධිරාජ්‍යයේ චිර පැවැත්ම ගැන කිසි විටකත් සිතූ බවක් නොපෙනේ. අධිරාජ්‍යයේ චිර පැවැත්ම ගැන කිසිම දවසක කල්පනා කළා නැහැ. ගුණදහම් ගැන තැකීමක් නොකළ ඔහු පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම නිසා අකල් මරණයකට ගොදුරු වෙලා තියෙනවා. ඇලෙක්සැන්ඩර් රජතුමා. ජුලියස් සීසර් රජතුමාද ඇලෙක්සැන්ඩර් රජතුමා මෙන්ම ජයග්‍රාහකයෙකි. ජුලියස් සීසර් රජතුමා ඇලෙක්සැන්ඩර් රජතුමා වගේම ජයග්‍රාහකයෙක්. තම බලයෙන් උසස්ම ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේ ඔහු ලෝකය වෙනුවෙන් මහඟු සේවයක් කරන්නට ඉඩ තිබුණි. ජයග්‍රහණ කළාට පස්සේ ලෝකය වෙනුවෙන් විශාල සේවයක් සිද්ධ කරන්න ජුලියස් සීසර් කියන රජතුමාට තිබුණා. හැබැයි ඒ වෙනුවට ඔහු සිව් 50 වියේදී පවා කළේ මිසරයේ රුසිරින් අගපත් ක්ලියෝපැට්‍රා සමග විනෝද සුවයෙන් කල් ගෙවීමය. සිව් 50 වියේදී පවා කළේ මිසරයේ රුසිරින්
අගපත් රූසිරියෙන් අග්‍රප්‍රාප්ත වෙච්ච ක්ලියෝපැට්‍රා සමග විනෝදයෙන් කල් ගත කරන එක. ජුලියස් සීසර් කිසිම දෙයක් යහපතක් රටවැසියා වෙනුවෙන් සිද්ධ කරේ නැහැ. නැපෝලියන් බොනපාර්ට්ද විශිෂ්ට රණසූරයෙකි. පැරණි රදල ක්‍රමයේ බිඳ වැටි නව මහජන ආණ්ඩුවක් යටතේ ලොවටම සහනයක් සැලසීමට ඔහුට අවස්ථාව තිබුණි. නැපෝලියන් බොනපාර්ට් විශිෂ්ට රණසූරයෙක් පැරණි රදල ක්‍රමයේ බිඳ වැටි නව මහජන ආණ්ඩුවක් යටතේ ලෝකයට සහනයක් ලබා දීමට සලසන්නට නැපෝලියන් බොනපාර්ට් කියන රජතුමාට තිබුණා. ඒත් එහෙම කළේ නැහැ. එහෙත් අධික බලකාමය හා යුද පිපාසය නිසා විශාල මිනිස් ඝාතනයක් විනා ඔහුගෙන් ලෝක සාමයට මෙහෙයක් සිදු නොවිය. ලෝක සාමයට මෙහෙවරක් සිද්ධ වුණේ නැහැ. යුද්ධයම උසස් කොට සැලකූ ඔහු අවසන් හුස්ම හෙළුවේද සිරකරුවෙකු වශයෙන්. අවසන් හුස්ම හෙළුවෙත් හිරකාරයෙක් විදිහට. ධර්මාශෝක රජතුමා මේ අතර අද්විතීය රණසූරයෙකු විශිෂ්ට පාලකයෙකු ලෙසත් එසේ ලොව දුර අභිබවා ඉතිහාසයට එක්වන්නේ අශෝක රජතුමා මේ කියන අය අතර ශ්‍රේෂ්ඨ රණසූරයෙක්, ප්‍රතිසංස්කරණ සිද්ධ කරපු කෙනෙක්, සමාජ සේවයන් සිද්ධ කරපු කෙනෙක්, ආගමික දූත මෙහෙවරයන් සිද්ධ කරපු කෙනෙක්. තව තවත් රටවල් අල්ලා ගැනීමට අවස්ථාව තිබියදී යුද්ධය නිසා මිනිස් සමාජයට සිදුවෙන හානිය දැක කාලිංග යුද්ධයෙන් පසු යුද බෙරහඬින් නොව දහම් බෙරහඬින් රටවල් ජයගත්තේය. එච්.ජී. වෙල්ස් සඳහන් කරන අන්දමට අශෝක රජු ලෝකයේ රජවරුන් අතර පුදුම රජ කෙනෙකු වූවා පමණක් නොව සර්ව සම්පූර්ණයෙන් වෙනත් අයෙකු හා සම කළ නොහැකි ශ්‍රේෂ්ඨතම පුද්ගලයාද විය. සාමය හා අවිහිංසාව පිළිබඳව හැඟීම සාර්ථකව ප්‍රචාරය කළ ප්‍රථම රජු අශෝක රජතුමා. සාමය හා අවිහිංසාව පිළිබඳ හැඟීම සාර්ථක විදිහට මුළු ලෝකයටම ප්‍රචාරය කරපු රජතුමා අශෝක රජතුමා. වින්සන් ස්මිත් දක්වන අන්දමට රජකම සමග භික්ෂු ව්‍රතය රැක්කේ නම් සටන්කාමියෙකු ලෙස රජය ලබා ධාර්මිකයෙකු බවට පත් වූ ප්‍රථම අධිරාජයා අශෝක ලෙස පිළිගැනීමට සිදුවේ. වින්සන් ස්මිත් දක්වන විදිහට රජකම සමග භික්ෂු ව්‍රතය රැක්කේ නම් රජකමත් එක්ක භික්ෂූත්වය රැක්කා නම් සටන්කාමියෙකු ලෙස රජය ලබා ධාර්මිකයෙකු බවට පත් වූ ප්‍රථම අධිරාජ්‍යයා අශෝක රජතුමා බව තමයි වින්සන් ස්මිත් කියන පඬිවරයා දක්වන්නේ. ඉතින් අපි ඒ සාකච්ඡා කළේ දහම් පාසල් අවසාන විභාගයේ ශාසන ඉතිහාසයේ පොතට අදාළ අනිවාර්යයෙන්ම මේ කොටසෙන් නිරන්තරයෙන්ම ප්‍රශ්න අහලා තියෙනවා. කොන්ස්ටන්ටයින් පිළිබඳව, අශෝක රජතුමා පිළිබඳව, චාලිමෙන් චරිතය සහ මකා ඔරේලියස් ගැන කතා කළා. ඕමර් කාලිෆ් සහ මහා අක්බර් රජ කියන මේ අයගේ ස්වභාවයන් සහ අය කරපු ක්‍රියාකලාපයන් සහ අශෝක රජතුමාගේ සුවිශේෂත්වය මෙතනදී කතා කළා. මේ පාඩමේදී පරිච්ඡේදයේදී ධර්මාශෝක රජතුමාට ඉතිහාසයේ හිමිවන තැන තමයි සාකච්ඡා කළේ. ඒ නිසා මේ පාඩමෙන් දහම් පාසල් අවසාන විභාගයේදී ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ නිසා මේ පාඩමට අවධානය යොමු කරන්නට කියලා ඔබට සිහිපත් කරමින් ඊළඟ පාඩමෙන් 9 වෙනි පරිච්ඡේදයෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.